Put your put my one. Put your put my one. අයිබෝන් සර්. Putih mama ega. Kau sulit sulit apa deh? නෑ සර්. Medal kita වෙන්නද? Medal kita වෙන්නද සුළු සුළං? නෑ සර්. අපරාධනේ. උදේ මේ විභාගේ කල් කියන්නේ ඒකනේ සර්. සන්තෝෂයිද? නෑ. සන්තෝෂයිද? කද්දානේ හැමදේම පාඩම් කරන්න බෑ ඒක. ඔව් ඉතින්. ඔයාලගේ කාගේ කාර්යය තමයි පාඩම් කරන්නේ. ඉක්මනට තිබ්බනම් ඉවරයි සර් ඕක. නෑ ඒගොල්ලෝ කැමති ඉතින් ඉක්මනටම කියලා ඉවරයක් කරන්න. කොළඹ ගම්පාලාමයි පවුනේදී. සර් එතකොට මාර්ච් වෙනකන් ක්ලාස් කරනවද? ඔව් ඉතින් දැන් එක සතියක් නතර කරලා දීපොත් ඕගොල්ලෝට අමතක වෙන අම්සකිල්ල හැටියට සිලබස් එක ඉවර කරලා ඔක්කොම පැත්තකට දාමුත් එහෙනම් ඔයාලා මේ පන්ති ගියේ නෑ වගේදී අපි පේපර්ස් කරමු. ප්‍රශ්නපත්‍ර. එතකොට සර් accounting seminar එකක් කරනවද? ඒක කරනවා. ඒක ඔන්ලයින් කරනවා. පන්ති කරන්න බැරි වුණොත් මේ ඒක අපි මෙහෙමයි. අපි උපරිම මේ දවසක්ම ගන්නවා මේ ගිණුම් කරන එක. ව්‍යාපාරයක් කියන එක දවසක් ගන්නවා. අරගෙන ඊට පස්සේ ආපහු ඔයගොල්ලෝ දෙන ගැටලු දිහා බලලා තව අඩුපාඩු ඊට පස්සේ සාකච්ඡා කරනවා. හැබැයි මම දන්න විදිහට නම් පුතේ එහෙම කරොත් ගන්න මොකද ගන්න වෙන්නේ? ඔයාලට අනිවාර්යයෙන්ම මේකක් ගන්න පුළුවන්. දැන් මම මේ කරනවා මේ ගොඩාක් වැඩියෙන් මම මේ කරන්නේ. ඒ කියන්නේ ඔයාලට අහුමුළු ඔක්කොම අහු වෙන විදිහටයි මම මේ ටියුබ් හදලා තියෙන්නේ. නමුත් ඒ තරම් ලොකු සංකීර්ණ විදිහට ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අහන්නේ සාමාන්‍ය ක්‍රමයකයි. හැබැයි එක දෙයක් තියෙනවා ඔයාලට මේ අර පන්ති දානකොට ඒ පන්ති වලට කොහොම හරි සහභාගී වෙන්න ඕනේ. ඉතින් මේ ඔන්ලයින් ක්‍රමයේදී 100%ක්ම මම පිළිගන්නේ මේක ඔයගොල්ලෝගේ ඔළුවට ගියාද කියලා. ये माइक ऑफ කරගන්න ඕන. හරිද? මම සාමාන්‍ය පිළිගන්නේ මේ 100%ක්ම ඔයාලගේ ඔළුව වලට මේවා ගියා කියන එක. මේ අපි ගණන් හදන ඒවා ඒ අඩුපාඩු තියෙන අගරකයි. ඊළඟට දැන් අර සිකුරාදා පහට ටීම් එකේ ඒගොල්ලන්ට විශේෂයෙන්ම මේ ලොකු අවුලක් තියෙනවා අපි ෂෙයා ටික ඉවර කරලා මට මතක විදියට මූලික ප්‍රකාශනයේ ආකෘතිය අපි හදන්න ලෑස්ති වුණා විතරයි නේ ජංගම නොනවත්කම් කියලා ලියලා ආකෘතිය හදලා ලියන්න හැදුවා විතරයි ආවෙ නැතයි කොරෝනා නේද ඒතර ඒගොල්ලන්ට තාම ලාභලා ප්‍රකාශන හදාගන්න බෑ වැඩි මට්ටමක තියෙන්නේ. සමහර පන්ති වල නම් අපි මූලික ප්‍රකාශනයේ ආකෘති ඉවර කරලා තියෙන නමුත් ගණන් හදලා නැහැ. දැන් මඩවත් කියීම අපිට එහෙම වෙන්නේ. ඊළඟට 6 එකේ ඒ ගැටලුව තියෙන ලාභලා ප්‍රකාශන වල.
නේ අපි බලමු ඉතින් මොනවා හරි කරන්න පුළුවන් විදියක් ඒද කියලා. එහෙම නැති වුණොත් අපිට මේ මම බලන් ඉන්නේ දැන් පොඩ මේ ක්ලාස් අඩුවෙන් ඉන්න ළමයිට පටන් ගන්න අවසරයක් PH ඇවිල්ලා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ සමාධියකේ පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා හෙට. ඔය සමාධියක ළමයි ඉන්නවද? වසාතුලම ඉන්නවා. ඒගොල්ලන්ට හෙට පන්තිය තියෙනවා. පන්තියට සහභාගී වෙන්න බලන්න මේ මම මේ පාඩම් ඒකට අඩුපාඩු තියෙනවා මම ඉදාට කරනවා. ගෑලම ඉන්නවද? පිළිගන්නකට කර යාවේ. සමාධියකේ අද ඉස්කෝලේ ඉන්නද? හරි කවන්නේ. ඔකේ ඒකට මේ කොහොමද කවන්නේ මේවා අමතක වෙන්න දෙන්නේ නැතුව තියාගන්න බලන්න ඕගොල්ලෝ පුරා පාඩම් කරනවා පේනවා. ඒ නිසා ඔයගොල්ලෝ තවත් අඩුපාඩු තියාගන්න නැතුව දැන් මේ ලැබිච්ච අවස්ථාවෙම තවත් ප්‍රයෝජන ගන්න බලන්න. ඔයාලට අඩුපාඩු තව විශ්යන් ඇති තව අඩුපාඩු කොටස් ඇති මම කියන්නේ දැන් මේක මේ තුලම මම දන්නවා තාමත් මේ පාඩම් වලට හරියට ඇවිල්ලා නැති එහෙම කොටසක් ඉන්නවා. ඉතින් ආවේ නැහැ සමහර කට්ටිය ඇවිල්ලා ඉන්නවා සමහර කට්ටියට මේවා තාම තේරෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙන අයත් ඉන්නවා. ඉතින් අපි බලමු අනාගතයේදී මේ දවස් අඩුවයි එක සතියක් හරි පන්තියක් අරපු ගමන් අවසරය දුන්න ගමන් ඒ අඩුපාඩු ටික ඉස්සෙල්ලා හදාගන්න. නමුත් පන්ති ආරම්භ කරා මම ඔන්ලයින් ක්‍රමයට යන දේවල් වල අතර කරන්නේ විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රය කරන්නේ පන්ති කාමරේ තුල නෙවෙයි ඔන්ලයින් ක්‍රමයට. ඒක ඔන්ලයින් ක්‍රමයේ පන්ති පටන් ගත්තත් දැන් බොහෝ විට ලබන කතිය අවසරයක් දෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේකට වඩා ඒ ක්‍රමය තමයි සාර්ථක පන්ති කාමරේ තුල උගන්වන එක. නේද? බලමු එහෙම පුළුවන්ද කියලා. ඉතින් අපි මේ ගණන් වගේක් එදා හැදුවා. නේ? ඒ පළවෙනි ගාන හැදුවද? ඔව් සර්. ඈ? පළවෙනි එක කරා. අයිදා කරා නේද? ඒතර ඊයේ කොහේ මේ ළමයි දමයි අත්‍යක පන්තියක් දැම්ම අර ගිය සතියේ කලින් සතියේ අපේ ළමයින්ට මේ එන්න කියලා. ඒතකොට ඒගොල්ලන්ට එක ගානක් කොහෙද වගේ තමයි හද නැත්තේ. ඉතින් තව ගණන් ටිකක් අපි හදමු. උදේ මම කියන්නකෝ මේ 6 වෙනි ගාන හදුවද? නෑනේ. නෑ නේද? නෑ සර්. ඊළඟට මේ බලන්න තව ගානක් හදන්න. සර් දෙවෙනි එක ගෙදරින් හදන්න කිව්වද කොහෙද? දෙවෙනි එක ඔව්. හරි බලන්න මේ ගාන එනවා. එතකොට මේ මම දැන් මේ බෝඩ් එකේ මේ ගාන නම් හදන්නම්. මම උත්තර කියන්න අවශ්‍ය නැහැ. මම හදලා පෙන්නන්නම් බලන්න ඕගොල්ලෝ එහෙම හදලා තියනවාද කියලා. එතකොට අර ඊයේ පන්තියට ආපු ළමයි මේ ගාන මම හදලා නැත්නම් කාටද බැරුණා නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේ ගාන හදාගන්න. මාත් එක්ක. පොඩි අපි ඉල්ලන්නේ
ආදායම් ප්‍රකාශනය. අපි ආදායම් ප්‍රකාශනයක් හදනකොට අපි මේ විදිහට තීරු දෙකකට ගිහිලා තියෙන්න ඕනේ. ඔතේ බෝඩ් එක පේනවද හැමෝටම? පේනවා. පේනවා. අපි උඩින්ම ලියන්න ඕනේ මේ සමිතියේ නම බලන්න එහෙම ලියලා තියෙනවද කියලා. දුගොළු සුබසාධක සමිතිය. සුබසාධක සමිතිය. මේක අපිට හදන්න කියන්නේ 2016ට 2016යි 12යි 21 දිනෙන් අවසන් වසර සඳහා ඊයේ පන්තිදාව ළමයි මේ දෙවෙනි කාරණ අපි හදන්න නැතුව ඇති කාර්යකාරණයක රෝල් කරගෙන ඇතුලේ මොකද ඒ ක්ලාස් එකේ දෙවෙනි ගාන කරා සර්. කරාද? ඊයේ කරා. කරන්නේ අකමන්නේ. හරි. දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනය. එයයි පොඩ්ඩක් ගාන පොඩ්ඩක් බලාගෙන ඉන්න අනිත් අය පොඩ්ඩක් එක හදාගන්න. දැන් එක නුවන් එක ඔහොම බලන් ඉන්න. මට පේනවා පොඩ්ඩක් දුරනවා නම්. නේද? බලන් ඉන්නේ. හරි. උදේ ඊළඟට මේක ඉවර පස්සේ අපි මෙතන ලියන්න ඕනේ ආදායම්නේ. ආදායම් කියනවා. කොහොම ලියන්න ඕනේ? ඊට පස්සේ මම ඕගොල්ලන්ට කිව්වා අපි ඉස්සෙල්ලාම හදන්න ඕනේ ආදායම් වල ප්‍රධානම ආදායම තමයි සමාජිකයන්ගේ එකතු කරගන්න සමාජික මුදලනේ නේද? එතකොට අපිට මෙතන දීලා තියෙනවා වර්ෂය තුල ලැබුණු සමාජික මුදල 11200යි කියලා. ඒ වර්ෂය තුල ලැබිච්ච එක. නමුත් වර්ෂය තුල ලැබිච්ච ප්‍රමාණය නෙවෙයි අපිට ඕන කරන්නේ වර්ෂයට අදාළ මුළු සමාජික මුදල් ප්‍රමාණය. ඉන්න සමාජිකයන්ගේ ඉන්න සියලුම සමාජිකයන්ගේ ලැබෙන්න ඕන සමාජික මුදල. එතකොට අපිට කියනවා පළවෙනි ගැළපිල්ලේ සමිතියේ මුළු සමාජික සංඛ්‍යාව 125යි. වාර්ෂික සමාජික ගාස්තු රුපියල් 100යි කියලා. එහෙනම් ආයෙ කියලා දෙයක් නැහැ බලන්නකෝ. එතන සමාජික සංඛ්‍යාව ඉන්නවා කියන්නේ 125යි. එක්කෙනෙකුගෙන් සමාජික ගාස්තු වාර්ෂිකව රුපියල් 100 ගාන ගන්නවා කියන්නේ. එහෙනම් අපිට 11200 අවශ්‍ය නැහැ. ඉන්නේ 125යි නම් සමාජික මුදල රුපියල් 100යි නම් ඔතේ අපිට පුළුවන් මුළු සමාජිකකම වටිනාකම හොයන්න මේ 125 වැඩි කිරීම 100. ලැබුණා හෝ නොලැබුණා ඒ ප්‍රමාණය අපේ සමාජික මුදල් ආදායම වෙන්න ඕනේ. එහෙනම් ඔයා එතන ලියන්න සමාජික මුදල් 12500යි. ඔන්න ආදායම වලට දාලා එක්කෙනෙක් හොයාගත්තා. අපිට දෙවෙනි ගැළපීමට දැම්මෙන්න බෑ. තුන්වෙනි ගැළපීමට දැම්මෙන්න බෑ. හරි. එහෙනම් අපි එතනින් එහාට යමු. එතන ගොඩනැගිලි පරිත්‍යාග කියලා 9000ක් කියලා කියන මුදේ මම ඔයාලට පැහැදිලිවම කියපු දෙයක් තමයි. ගොඩනැගිලි පරිත්‍යාග ඊළඟට පුස්තකාලය මුදල් පරිත්‍යාග වගේ කියලා කියනවා නම් එවැනි පරිත්‍යාග ඒ කාර්ය සඳහාම ලැබිච්ච මුදල් පරිත්‍යාග අපිට බෑ සමිතියකට බෑ ඒ මුදල වෙනත් පාර්ශ්වයක් වෙනුවෙන් වියදම් කරන්න. සහනාධාර වෙන්න පුළුවන් නේ. ඒ වගේ දේවල් සඳහා මේ මුදල් වියදම් කරන්න අවසරයක් නැහැ. ඒතකොට මේ ගොඩනැගිලි සඳහා ලැබිච්ච මුදල් පරිත්‍යාගය උත් අපි සලකන්නේ ඒක සමිතියක වගකීමක් විදියට. ඒක වගකීමක් වගේ දෙයක් අපි ආදායමක් විදියට සලකන්න බෑනේ. ඒත් අපි ආව කරින්න ඕනේ. ඊළඟට චිත්‍රපට ප්‍රදර්ශනයෙන් 30000ක් ලැබිලා තියෙනවා ඒක ආදායමක්. අපි ඒක ලියමු.
චිත්‍රපට ප්‍රදර්ශන ආදායම් ඒක කොහොම ලියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. වටිනාකම 30000ක් විදියට ඔතෙන්ට ඇවිල්ලා තියෙන්න ඕනේ. බලන්න ඊයේ ගානක් අතපො ළමයිනෝ මේ උත්තර හරියද කියලා. එතකොට ඔක්කොම එනවා 42500ක්. බලන්න එහෙම ඇවිල්ලා තියෙනවාද කියලා. ඊට පස්සේ අපි නූලක් වගේ අතහැරලා අපි ලියමු අඩු කළා වියදම්. අඩු කළා වියදම්. දැන් අපි ඉස්සෙල්ලාම පොතේ වියදම් වලට ගියාට පස්සේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙතනදී වියදම් ටිකට අදාළ ගැළපිලි තියෙනවා නම් යම් වියදම් වලට අදාළ ගැළපිලි දීලා තියෙනවා නම් අපි ඒ ගැළපිලි ටික අපි ඉවරයක් කරගන්න. හරි එහෙනම් අපි දෙවෙනි ගැළපිල්ලට යමු. පළවෙනි ගැළපිල්ල අපි හදාගත්තා සමාජික මුදල් ආදායම නේද? ඊට පස්සේ දෙවෙනි ගැළපිල්ල ඔයගොල්ලෝ කියනවා චිත්‍රපටි ප්‍රදර්ශනයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් තව රුපියල් 1000ක් ගෙවීමට ඇත. ඔක අපිට කියනවා අපිට ප්‍රචාරණ කියලා මේ කියන්නේ. එහෙනම් ඔය බලන්න ඕනේ ප්‍රචාරණය සඳහා වියදමක් මෙතන දීලා තියනවාද? එහෙම එකක් නැහැ. හරි. නමුත් ප්‍රචාරණය කියන්නේ වියදමක් නේ. එහෙනම් මෙතන පොදු වියදමක් අපිට දීලා තියෙනවා. චිත්‍රපට දර්ශනයේ වියදම් 18000යි කියනවා. දර්ශන වියදම්. ඒතර දර්ශන වියදම් අපිට දීලා තියෙනවා. රුපියල් 18000. මොකද අපිට ගැරන්ටි එක කියනවා චිත්‍රපට ප්‍රදර්ශනයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් තව රුපියල් 1000ක් ගෙවීමට ඇත කියලා. තව රුපියල් 1000ක් ගෙවීමට ඇත කියනකොට ඒ කියන්නේ මේ චිත්‍රපට දර්ශන වියදම් වලට යන්න ඕන තව 1000ක් මෙතන ගෙවලා නැහැ කියලා කියන්නේ ගෙවන්න ඕනේ කියන්නේ. ඒක මම ඔයාලට කිව්වා ගෙවුවා කොහොමද ගෙවුවා? ඒක වර්ෂයේ වියදම් වලට එකතු වෙන්න ඕනේ. ඒක 19000. එහෙනම් මේ 19000 අපි අරගන්න ඕනේ වියදම් වලට. බලන්න හරිද කියලා. එහෙනම් මෙතන කියනවා චිත්‍රපටි දර්ශන වියදම් 19000ක් ඔනයි පළවෙනි තීරුවට ලියුවා. ගැළපිල්ල හොයාගත්තා. දෙවෙනි ගැළපිල්ල සාර්ථකයි. නේද? ඊළඟ ආපවර ඊයේ ළමයි බලා ගන්න ඕන දෙයක් තමයි මේ තුන්වෙනි ගැළපිල්ල. පොඩි තුන්වෙනි ගැළපිල්ල මේ ෂෙයාර් සම්බන්ධයෙන් තමයි කියන්නේ. මේ කියනවා 2016 ජනවාරි 1 වෙනි දින සමිතිය සතුව තිබු ලීබඩ වල වටිනාකම 10000 කියලා. ඒ වර්ෂයේ මුල වෙනකොට ඒ සමිතිය සතුව රුපියල් 10000ක ලීබඩ තිබිලා තියෙනවා. එහෙනම් දිනය 1 මුල ලීබඩ දීලා තියෙන 10000. ඒ වර්ෂයේ මුල තියෙන ඒවා. ඒකෝර අපිට කියන්න බෑ වර්ෂයේ මුල තියෙන ඒවා අගරත් එහෙම කියනවා කියලා කියන්න බෑනේ. වර්ෂයේ මුල ලීබඩ තිබුණා. නමුත් ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් වලට මේ මාස 10-11 තුල අනිවාර්යයෙන්ම ලීබඩ මිලදී ගැනීම සිද්ධ වෙනවානේ. නේ? එහෙනම් බලන්න ඕනේ එහෙම ලීබඩ උපකරණ මිලදී ගැනීමක් සිද්ධ වුණාද කියලා. මේ තියෙන්නේ ලැබීම් ගෙවීම් කියන මේ ගෙවීම් පැත්තේ ලීබඩ හා උපකරණ මිලට ගැනුම් 14000යි. ඒක මිලදී ගැනීමක් කියන වර්ෂය තුල ඒකට අපිට ගන්න වෙනවා. මිලදී ගැනීම වර්ෂය තුල ඔක්කොම තියනවලු 14000. එහෙනම් වර්ෂය අවසාන වෙනකොට ඒ සමිතිය සතුව තිබ්බ මුළු ලීබඩ වල වටිනාකම අපි හොයන්න ඕනේ. කොහොමද හොයන්නේ? ඔකේ අපි වර්ෂයේ මුල තිබිලා තියෙන 10000ක් වර්ෂය තුල ලීබඩ මිලදී අරගෙන තියෙනවා 14000ක්. ඒතර වර්ෂයේ අවසාන වෙනකොට තිබ්බ මුළු ලීබඩ වල වටිනාකම කොච්චරක් වෙන්න ඕනද ඒකට? 24000ක් විතර එන්න ඕනේ නේද? 24000.
ඒ වර්ෂය අවසාන වෙනකොට කියනවනේ ලී බඩු වල වටිනාකම නේ මුළු ලී බඩු අගේ 24000 කියනවා. පොතේ නමුත් අපිට කියනවා මේ ගැළපෙන්නේ වර්ෂය අවසාන වෙනකොට 24000ක ලී බඩු කියන්න ඕනේ තමයි. නමුත් පොතේ අපිට කියනවා දෙසැම්බර් 31 දින සමිතිය සතු සියලුම ලී බඩු රුපියල් 21500ක පක්ෂිරු කර ඇත. අපිට කියනවා මේ වර්ෂය අවසාන වෙනකොට 24000ක ලී බඩු කියන්න ඕනේ. හැබැයි මේ 24000ක ලී බඩු වල වටිනාකම වෙනකොට ඒගොල්ලෝ 탁සේරු කරලා කියනවා වර්ෂය අවසාන වෙනකොට නෑ රුපියල් 24000ක ලී බඩු නෙමෙයි කියන්නේ 21500ක ලී බඩු කියන්නේ කියලා. මේ 탁සේරු කරපු වගේ ඒගොල්ලෝ තනකාධිකාරිවරු 탁සේරු කරන වගේ 탁සේරු වගේ කියලා කියන කොතරයි කියන්නේ 21500යි කියනවා. එහෙනම් 24000ක තියෙනෝනේ ලී බඩු 24000ක් තියෙනෝනේ ලී බඩු 탁සේරු වෙලා තියෙන 21500 නම් එහෙනම් මේ 24000ක ලී බඩු 21500 බවට පත් වෙන්න උදේ මොකද වෙලා තියෙන්නේ අඩු වෙලා තියෙනවා. අඩු වෙන හේතු දෙකයි තියෙන්නේ. එක්ක ලී බඩු විකුණන්න ඕනේ නේ ඒකට අඩු වෙන්න පුළුවන්. වැඩිපුර තියනවා කියලා ඒක විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ලී බඩු වල ෂෙයා වීමක් තියෙන්න ඕනේ. එහෙනම් අපිට හිතන්න වෙනවා මේ මෙතන මේ අඩුවීම වෙලා තියෙන්නේ වර්ෂය අවසාන වෙනකොට ඒ ලී බඩු වල 탁සේරු වගේක් ගිහිලා තියෙනවා. 탁සේරු වගේ වෙලා තියෙන්නේ 21500යි. ඒ කියන්නේ මේ ලී බඩු ෂෙයා වෙලා තියෙනවා. එහෙනම් ෂෙයා වෙලා වෙන කොතරද මේ ෂෙයා උනේ? නේ දැන් බලන්න බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් පහක් අඩු කරන්න බෑනේ. අල්ලපු ගෙදරින් එකක් ඉල්ල ගන්නවා 10යි. 10න් පහක් 5යි. එතකොට අල්ලපු ගෙදර 3යි ඉන්නේ. එකෙන් මේ පැත්තට ආවනේ. නේ 3න් එකක් 2යි. දෙකෙන් දෙකක් බිඳුවයි කියලා එහෙම දාන්නේ නැහැ. දැන් එහෙනම් 2500යි. එහෙනම් ලී බඩු ෂෙයා උදේ අපිට ලැබෙනවා 2500යි කියලා. එහෙනම් වියදම් වල තමයි අපි ෂෙයා ගන්න. ෂෙයා කියන්නේ වියදමක් නේ. මම ඊයේ තමයි ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ ෂෙයා කොහොමද ගන්න කියලා. ඒක ෂෙයා කියන්නේ වියදමක්. ඒක වියදමක් වෙන්නේ දැන් අපි ලාභ ලබන ව්‍යාපාරයකට අපි ෂෙයා කරනකොට බලන්න උපේන සුද්ධ ලාභේ අපි යම් කිසි ප්‍රමාණයක් අයින් කරනවානේ. ඒ යම් කිසි වත්කමක පිරිවැයි ඒ පිරිවැයි යම් කිසි ප්‍රමාණයක් යම් කිසි අගයක් යම් කිසි ප්‍රතිශතයක් අපි අයින් කරනවානේ. ඒ අයින් කරන උපේන සුද්ධ ලාභයෙන් අයින් කරන ප්‍රමාණයක් විතරනේ. ඒ අයින් කරන ප්‍රමාණය අපි ෂෙයා කියන්නේ. ඒ වගේ තමයි ලාභ ලබන ව්‍යාපාරයක අපි ෂෙයා කියන්නේ. ඒකෝ මේක වියදමක්. එහෙනම් ලී බඩු ෂෙයා කියලා අපි ඒ 2500 වියදමක් විදියට පෙන්නන්න ඕනේ. ඒතර ගැළපෙන්නේ ටික ඉවරයිනේ. ඊට පස්සේ බලමු මොනවද කියන්නේ කියලා. අපි යමු ලැබීම් සහ ගෙවීම් කියන මේ උඩටම කියන ලිපි ද්‍රව්‍ය ඒවත් දැන් ලියාගෙන යමු. ලිපි ද්‍රව්‍ය 1100යි. දර්ශන වියදම් අපි 19000 ගන්නවා. දීපන උපකරණ අපි ෂෙයා වලට ගලපගත්තා. ගමන් වියදම් 1200යි. වරගාලම තියෙනවා ඒක. ගමන් වියදම් 1200යි. විදුලි ගාස්තු 3400යි. සාමාජිකයන්ට දුන් සහන ආධාර මේ දැන් සුළි කුණාටුවක් එනවා. ඒ සුළි කුණාටුව නිසා ඒ සමාජිකයෙකුට හදිසි
කරදර ඇති වෙනවා නිවාසය කඩාගෙන යනවා නේ මේ අයට ඒක සමාජික සමිතිය සතුව තියෙන මුදල් වලින් ඒ සහනාදාර දෙන්න ඕනේ එතකොට ඒක සමිතියට මේ වගකීමක් නෙවෙයි නේද ඒ සමිතිය දරන සමාජිකයා වෙනුවෙන් ඒ සමිතිය දරන වේදමක් වෙනවා ඒක එහෙනම් සමාජික සහනාදාර කියලා කොච්චර කියලා කියනවා 9000ක් කියලා කියනවා අහිංසක මිනිස්සෙක් වෙන කෙනෙක් 9000ක් දුන්නේ ඉන්නේ පැනේ හරි ඊළඟට එච්චරයි බලන්න ඒ ටික එකතු කරලා ඔයගොල්ලෝ උත්තරයක් අරන් ඉතින් මේ වෙනකොට කීයක්ද 200යි 30200යි දැන් අපි අර මුළු ආදායම 42500 නේ ඒකේ වල අඩු කරන්න ඕනේ 30200ක් දෙකියකාර 50 පය දෙක තුනයි 300 අනේ එනවා මෙතන ලියලා කියන්න ඕනේ අතිරික්තය කියලා බලන්න නේද අපිට මේක කණියෙම හදුවා නම් ඔයා මෙතන කණියෙම හැදුවේනේ නේද මම ඉඳලා හැදුවා දැන් ඔයාලට මේක හදන්න ඉතර වෙලාවක් නැහැ ගාන හදන්න දන්නවනම් මේක ඒකාමත්ම කෙටි කාලයකදී විනාඩි 2-3කදී වගේ මේක අපිට හදන්න ඉතර කරන්න පුළුවන් මේ තියෙන්නේ ඔය මෙච්චර ලොකු ගානක් එන්නේ නැහැ ඔයගොල්ලෝ විභාගෙට කුංචි ගානක පටහනක් එන්නේ හරියනම් ඔන්න අපි දෙවෙනි ගාන හදලා ඉවර කරා නේ බලමු තාත් අපි ලේසි ගානක් තියනවාද කියලා උදේ අපි 6 වෙනි ගාන හැදුවේ නැහැ කිව්වා නේද අපි 6 වෙනි ගානට යමු ඔන්න මම දැන් ගාන ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න හැමෝම දැන් මේ ගාන හැමෝම හදලා නැහැ දැන් ඔයගොල්ලෝ මේ ගාන පොඩ්ඩක් මම විනාඩි 5ක් විතර වගේ වෙලාවක් දෙනවා ඔයගොල්ලෝ තනියම මේ ගාන හදන්න ඕනේ පොඩ්ඩක් අපි ගාන ගැන පොඩ්ඩක් බලමු 6 වෙනි ගාන ඔන්න හැමෝම බලන්න කියවන බලන්න ජනතා ක්‍රීඩා සමාජයේ සමාජිකයන් 90ක් සිටින උදේ ඔක්කොම සමාජිකයන් 90ක් ඉන්නවලු වාර්ෂික සමාජික මුදල 100කි එතකොට වර්ෂය අවසාන වෙන නැත්නම් වර්ෂය තුල සමාජිකයන්ගෙන් අය කරන සමාජික මුදල 100යි. එතකොට සමාජික සංඛ්‍යාව 90යි. වාර්ෂික සමාජික මුදල රුපියල් 100යි. පසුගිය වර්ෂයේ සමාජික මුදල් නොගෙවූ සමාජිකයන් 5ක් එම සමාජික මුදල් මේ වර්ෂයේදී ගෙවා ඇත. උතේ එතකොට අනේ එතන පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න ඕනේ. දැන් මේ පසුගිය වර්ෂයේ සමාජික මුදල් ගෙව්වේ නැති එවුන් ටික මේ අවුරුද්දේ සමාජික මුදල් ගෙවුවා කියලා කියන්නේ. ඒක වෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් නේ. දැන් උදාහරණයක් මම ගත්තාම පොතේ මම ඒ අපේ සමිතියේ දැන් අවුරුදු 5ක් යනකම් සමාජික මුදල් ගෙවලා නැහැ. අපේ සමිතියේ. ඒ මම ගෙවලා නැහැ. මම පන්නපු කට්ටියක ලොකු දෙයක්. හරි. එතකොට මම ඒක ගෙවන්න එපායි. නේ? මම ඒක ගෙවන්න ඕනේ. දැන් පහුගිය අවුරුදු වල දැන් ගෙවනකොට පුතේ පහුගිය අවුරුදු වල මම ගෙව්වේ නැති වුණාට ගිය අවුරුද්දට මම ගෙව්වේ නැති වුණාට ඒගොල්ලෝ ගිය අවුරුද්දේදී මගෙන් ලැබෙන්න ඕන සමාජික මුදල ලැබීමක් ආදායමක් වෙන වර්ෂයේ සමාජික මුදල් ආදායම තුළ ඒගොල්ලෝ අරගෙන ඉන්නේ. දැන් බලන්න මේ පස් දෙනාම ගන්නකො. මේ පස් දෙනා ගිය අවුරුද්දේ ගෙව්වේ නැතිලු. හරි. ඒ වින්නවනේ. එහෙම ගෙව්වේ නැත්තම් ඒගොල්ලෝ අනිවාර්යෙන් මේ අවුරුද්දේ ගෙවනවානේ නේ නමුත් දැන් බලන්න අර මේ පස් දෙනාම අර මේ 90 කොටේ නැද්ද මේ 90 කියන කොටේ නැද්ද මේ පස් දෙනාම ඒ පස් දෙනාම ඉන්නවා එතකොට අපි 90 වැඩි කිරීම 100 කියලා ගන්නෙ එතකොට මේ නොගෙවා හිටියා දැන් අර ඒ පස් දෙනා ඒ මුදල නොගෙවා හිටියා
ඒ පස් දෙනාගේ සාමාජික මුදල රුපියල් 500යි එතකොට. ඒ 500 ගිය අවුරුද්දේ සාමාජික මුදල් ආදායම තුළ ඒගොල්ලෝ ගෙවුවේ නැති වුණාට ඉන්නවනේ. දැන් මට ඔයගොල්ලෝ මතකයිනේ අපි අර ගෙවලා තියෙන සාමාජික මුදලට ගෙවලා නැති අයගේ සාමාජික මුදල් අපි එකතු කරලා නේද වර්ෂයේ මුළු සාමාජික මුදල් ආදායම හොයන්නේ. නේ? එතකොට උපචිත සාමාජික මුදල් ආදායම කියලා අපි ලැබිච්ච මුදලට අපි එකතු කරන්නේ වෙන හේතුව නිසා නෙවෙයි. නේ? ඒතර වර්ෂයේ සාමාජික මුදල් හොයන්නේ. දැන් මේ පස් දෙනා මේ අවුරුද්දට ඒක ගෙවුවා කියලා ඒක මුදල් වලට එකතු වෙලා ඇති. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒගොල්ලෝගේ ආදායම ගිය වර්ෂයේ මේ ආදායම ප්‍රකාශයට අපි අරන් තියෙන්නේ. ඒගොල්ලෝ මේ අවුරුද්දේ ගෙවුවා. ඒතර ඒක අපේ ලැබීමල තියෙනවා ඒක. දැන් මේ සමාජික මුදල්ගේ 8,800ක් තියෙන්නේ. ලැබීමල ඒ ලැබීමල 8,800 තියෙනවා ගිය අවුරුද්දේ නොගෙවා හිටපු පස් දෙනාගේ රුපියල් 500ක සමාජික මුදල් ඇතුළු වුණා. ඒතර අපි සමාජික මුදල් ආදායම ගණනය කරනකොට පුතේ අපි ගණනය කරන්නේ මේ වර්ෂයේද. මේ වර්ෂයේ දර සමාජික මුදල. එහෙනම් මේ වර්ෂයේ දර සමාජික මුදල හොයන්න වෙන කතන්දර මුකුත් ඕනේ නැහැ. මොකද ගිය අවුරුද්දේම යන්න ඕනේ ගිය අවුරුද්දට. එහෙමයි. ගිය අවුරුද්දේ හිඟ සමාජික මුදල් කියනවා. ඒවා ගිය අවුරුද්දේ ආදායම් ප්‍රකාශනයට යන්න ඕනේ. මේ අවුරුද්දේ තියෙනවා මේ අවුරුද්දට යන්න ඕනේ. ලබන අවුරුද්දට යන්න තියෙනවා ලබන අවුරුද්දට යන්න ඕනේ. එහෙනම් මේකෙන් හොඳම දේ තමයි අපි මේ පස් දෙනා ගැන කතා කරන්න අවශ්‍ය නැහැ ඒකට. ඒවා අපි අර පොත්වලට ගිය අවුරුද්ද අරන් තියෙන්නේ. අනේ අර මූලිකත්ව ප්‍රකාශනය හදනවා නම් විතරක් ඒතකොට අපි උපචිත විදිහට අපි ඒවා ගන්නවා. නමුත් දැන් මෙතන අපිට පැහැදිලිවම කියනවා සාමාජික සංඛ්‍යාව 90යි. සමාජික මුදල 100යි. පුතේ එතකොට ලැබුණා හෝ නොලැබුණා 90 වැඩි කිරීම 100නේ සමාජික මුදල් ආදායම වෙන්න ඕනේ. නේ? ඒක ඔයගොල්ලෝ නම දාගන්න සමාජික මුදල් ආදායම. එච්චර කරන්නේ මේ තියෙන්නේ මේ ලැබිච්ච ප්‍රමාණය. එහෙම ලැබෙනවනේ. මේ අවුරුද්දට කොටසක් ලැබෙනවා. ගිය අවුරුද්දේ ඉඳ සමාජික මුදල් මේ අවුරුද්දට ලැබෙනවා. ඒවත් මේ සමාජික මුදල් කොටේ තියෙනවා. සමහර කට්ටිය ලබන අවුරුද්දට ගෙවන්න ඕනේ ඒවත් මේ අවුරුද්දට ගෙවනවා. ඒවත් මේ කොට තියෙන්න පුළුවන්. ඒක අපිට මේ අදාසක් ගැන හිතන්න ඕනේ නැහැ ඒක. අනේද? එහෙනම් 90 වැඩි කිරීම 100 සමාජික මුදල් ආදායම. අනිත් ඒවා අයින් කරන්න ඕනේ. ඊළඟට පරිත්‍යාග 5500 කියන මේ පරිත්‍යාග 5500 උගලට ගන්න පුළුවන් ආදායමක් විදිහට ඒක ගැටුවක් නැහැ. හැබැයි ගොඩනැගිලි අරමුදල ලැබිච්ච පරිත්‍යාග අපිට ගන්න බෑ. ඒක ගොඩනැගිලි අරමුදල් පරිත්‍යාගය. ගොඩනැගිලි හදන්න තියෙන මුදල. ඒක වගකීමක්. ඒක අපි යාව ගන්න නැහැ. පරණ පත්‍ර විකිණීමෙන් 600ක් තියෙන අපිට ගන්න පුළුවන් පොඩි අලමියෙන් තියෙන 4500ක් ඒකක් ගන්න පුළුවන්. හරිනේ? ඊට පස්සේ උපචිත ගෙවල් වලින් 500ක් තියෙනවා ඒක ගන්නවනේ. ගෙවල් වල වලට එකතු කරගන්න. දෙවෙනි ගැලපීල කරන්න බලන්න. හරි. කරලා ඉවර කරන්න බලන්න. හරි. දැන් වෙලාව 9:45යි. මම ඔයාලට විනාඩි 10ක් දෙනවා. sorry විනාඩි 5ක්. විනාඩි 5ක් දෙනවා. මේ ගාන හදලා ඉවර කරන්න. හරි. ඊට පස්සේ මම මේ ගාන ඔයාලත් එක්ක අපව සාකච්ඡා කරන්න. ගන්න. හරි ඉවර කරන්න.
පුතේ ඉවරද? උඩ ගාන හදුවද? ඈ? ඒක කතා නැත්තේ. ගාන හදන්න කියලා බණ පිළිවෙලක් කියලාද? ඈ? ඉවරයි. හරි. බලමු එහෙනම්. ජනතා ක්‍රීඩා සමාජයේ අපි නම් මේ හදන්නේ මේ මට ඔයගොල්ලෝ ගාවින් ඔන්ලයින් ක්‍රමයට මේ පොත් බලන්න ඉන්න බෑනේ. අනිපාර වල කියලා දෙන්න විදියකුත් නැහැ. ඒ නිසා මම ගාන හදලා දෙන්නම්. දැන් අපිට ඉවරකනේ. ඒක කරගෙන යනවා 2016යි. 12/31 දිනේ 2019 19 ආදිලා 10 වෙනිනේ. අවසන් වසර 50 ආදායම් ප්‍රකාශනය ඊට පස්සේ මෙතන කියනවා ආදායම් කියන නේද? ආදායම් අපි ඉස්සෙල්ලාම සාමාජික මුදල් ආදායම ලියන්න ඕනේ. එතකොට අනුව වැඩි කිරීම 9000යි නේ. එහෙනම් මෙතන ලියනදී ඔයගොල්ලෝ සාමාජික මුදල් කියන 9000ක් මෙතන ලියලා තියෙන්න ඕනේ. ඊළඟට එච්චරයි. හරි. දැන් බලන්න වෙනත් ආකාරයෙන් පරිත්‍යාග 5500යි. පරිත්‍යාග දීලා කියනකොට 5500යි. ඒකෙන් කියන්නේ මේ පරිත්‍යාග අපිට නම් පෙළ නැති මුදල් පරිත්‍යාග අපි විශේෂ පරිත්‍යාගයේ තියෙන කලකන්නේ සාමාන්‍ය මුදල් පරිත්‍යාගයක්. අපිට ඒක ඕන දෙයකට විලා කරන්න පුළුවන්. නමුත් ගොඩනැගිලි අරමුදල අතට තියාගන්නකොට මේ අරමුදල කියන වචනය පාවිච්චි වෙලා කියනනම් පැහැදිලිව මේක වගකීමක්. මොකද ගොඩනැගිලි අරමුදලක් කියලා කියන්නේ හැමෝගෙම එකතු වෙච්ච මුදලක් ගැන මේ කියන්නේ. මේ එකතු වෙච්ච මුදල මොකක් හරි යම් කාරණයක් උදෙසාන එකතු වෙන්න ඕනේ අරමුදල එකතු කරන්න එහෙමනේ නේ. ඒවා වගකීමක් වෙනවා. එහෙනම් ගොඩනැගිලි අරමුදල පරිත්‍යාග අපි ගන්නේ නැහැ. කයින් කරන වගකීමක් විදියට. පරණ පත්‍ර විකිණීමෙන් 600යි. පරණ පත්‍ර විකිණීම 600යි. කොඩි අලවියෙන් ඔය කොඩි විකිණීම කරනවනේ මිතුරන් අතරේ පමණයි කියලා ගෙවල් ගාන සමරකලාට ගිහිල්ලා ඒ සමිතිය ගානේ කොඩි විකුණලා මුදල් එකතු කිරීමක් කරනවා. ඒක ඒ සමිතියේ ආදායමට එකතු කරනවා. එනවා 4500ක් මුදල් ලැබිලා තියෙනවා. දැන් එතකොට ඒක ඉච්චරයිනේ නේ. ඒක එකතු කරන්න ඕනේ. කියන්නේ 19600 19,600 යකා 19,600ද? දානම්දාස් 600 හරිද? ඔව් සර්. හරි. ඊට පස්සේ
අඩු කළා වියදම්. අඩු කළා වියදම් කියලා එයාට අපි වියදම් ටික ලියන්න ඕනේ. ඊට කලින් අපි ළඟ තියෙන මේ අතිරේක ගැළපීම් ටික අපි ඉවරයක් කරමු. නේ? උපජිත ගෙවල් කුලී 500යිලු. එතකොට ගෙවල් කුලී ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ගෙවල් කුලී කියලා 3000ක්. එතකොට මේ අවුරුද්දේ උපජිත වෙලා තියෙනවා. උපජිත ගෙවල් කුලී 500ක් තියෙනවා. මේ ඒක අපි එකතු කරන්න ඕනේ 3500ක්. එන අපි ලියමු ගෙවල් කුලී වියදම වර්ෂයට අදාළ ගෙවල් කුලී වියදම වර්ෂයට අදාළ 3500යි. ඊළඟට අපි ක්‍රීඩා භාණ්ඩ ගැන කතා කරමු. ඒකේ කියනවා වර්ෂයේ මුල ක්‍රීඩා භාණ්ඩ වර්ෂයේ මුල ක්‍රීඩා භාණ්ඩ 10500යි. ඊට පස්සේ වර්ෂයේ තුල ක්‍රීඩා භාණ්ඩ මිලදී ආරම්භ තියෙනවා. මිලදී ගැනීම. ඒ වගේ ගැළපීලා කාපුවාම එක විදියට යන එක වගේ විදියක් තියෙන්නේ. 10500යි. එතකොට නා 19000 දෙපාරේ දෙන්න. 20000 ඉතින්ද? ඔව් සර්. හරි. ඊළඟට කියනවා ඒක 10000කට පක්ෂයට කර කියනවාද? එහෙනම් පක්ෂයෙන් වගේ 10000යි අඩු කරන්න ඕනේ. එදා එතකොට. මේ එන ෂෙයාර් ඇවිල්ලා තියෙන ඔයගොල්ලන්ට එදාහ. එදාට මෙතන ගමු. ක්‍රීඩා භාණ්ඩ ෂෙයාර් ඔය පිළිම ළමයි මේ නිකන් ඉන්නේ නැතුව මං ගාන හදනකොට හදාගෙන ඉන්න හදන්න එපා. ඔයාලත් වැඩ කරන්න බලන්න. මම කියන්නේ සමහරක් අය පිළිබඳ සමහරක් අය එහෙම කරනවා. ගාන මං හදනකොට නිකන් ඉඳලා කක්කාලා මේ බෝඩ් එක දිහා බලන්නේ ගාන හදනවා නේද? දැන් හිතන්නේ සර් කොහොමද ඒක දැක්කේ කියලා. මං දන්නවා මගේ අයියාගේ වැඩ ටික. ඒකම කිව්වේ. හරි ළඟට අපෝ මුලට යමු. දැන් ගැලපෙන ඉවරයි නේ. ගමන් වේදම් 150යි. ගමන් වේදම් 150යි. පොඩි මුද්‍රණ ගාස්තුවක් ගිහිලා තියෙනවා. පොඩි මුද්‍රණ ගාස්තු 800යි. ගෙවල් කුලී හරිනේ නේද? අපි ඒක ගෙවුවානේ. විදුලි වියදම් 1000යි. විදුලි වියදම් 1000යි. සේවක දීමනාවක් කියලා කියනවා. සේවක දීමනා 200යි. යකාද 10000 8000 ඈ 8850 මේ ටික එකතුව ඔව් සර්. සර්
850. 850. හරි සර්. ඒක අට කරන්නේ කියන්නේ. කීයක් කාලයක් කරපුවාද? 10750. 10750. 10750. එතන අපි මෙතන ලියන අතිරික්තය කියලා. හොඳයි. අතන ඉවරයි ගන්න. එහෙම හදාන්නේ නේ. ඔයා නේද? ඔයා තමයි එක ගන්නේ නේ. ඔතනදී අපි තව ගන්න බලමු. අපි 4 ගන්න හදුවා හැමෝම. අපි යමු මේ 8 වෙනි ප්‍රශ්නෙට වඩා 8 වෙනි ඔතේ 8 වෙනි ප්‍රශ්නේ ලියන ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලෝගේ ලැබීම් හා ගෙවීම් ගිණුමක් ආදායම් ප්‍රකාශනයක් අතර අසමානකම් දක්වන්න කියලා. අසමානකම්. දැන් ඒකට අසමානකම් ඉල්ලනකොට අපි කොහොමද ලියන්න ඕනේ? දෙපැත්තකනේ. එන ඔයගොල්ලෝ මැදින් බෙදන්න ඉරක් ගහ ගන්න. වම් පැත්තේ ලියන ලැබීම් හා ගෙවීම් ගිණුම කියලා. එහා පැත්තට ගන්න ආදායම් ප්‍රකාශනය කියලා. වම් පැත්තට ගන්න ලැබීම් හා ගෙවීම් කියලා. එහා පැත්තට ගන්න ආදායම් ප්‍රකාශනය කියලා. දැන් අපි අසමානකම් ලියනකොට වෙනස්කම් ලියනකොට අපි ඉක්මනට ලියන්න ඕනේ නේ. හරිද? වෙලාවෙන්ද වැඩේට? හරිද? දැන් බලන්න. උදේ ලැබීම් හා ගෙවීම් ගිණුම කියලා කියනකොට අපිට මේකට කියන්න පුළුවන් මෙහෙම කියන්න පළවෙනි එක මේ මුදල් පොතට සමානය. මේ මුදල් පොතට සමානය. මේ මුදල් පොතට සමානය. එහා පැත්තේ ලියන්න. මෙය ලාභ අලාභ ප්‍රකාශනයට සමානයි. ලාභ අලාභ ප්‍රකාශනයට සමානයි. පියර ඔයාලා ගන්න එක කොයි ලිපේ? හරි ඊළඟට දැන් අපි ලැබීම් සහ ගෙවීම් ගිණුම ලියන්නේ මොනවද? වර්ෂයේ තුල සියලු මුදල් ලැබීම් සහ ගෙවීම් නේ. වර්ෂයේ තුල සියලු මුදල් ලැබීම් සහ ගෙවීම්. එනවා ලියන්න. වර්ෂයේ තුල මුදල් ලැබීම් සහ ගෙවීම් මෙහි සටහන් කෙරේ. වර්ෂයේ තුල මුදල් ලැබීම් සහ ගෙවීම් මෙහි සටහන් කෙරේ. මුදල් ලැබීම් සහ ගෙවීම් මෙහි සටහන් කෙරේ. යහපත් ක්‍රියාන්න
ආදායම් වියදම් වර්ෂයේ අදාළ ආදායම් සහ වියදම් මෙහි සටහන් කෙරේ. වර්ෂයේ අදාළ ආදායම් හා වියදම් මෙහි සටහන් කෙරේ. ආදර ඔතේ මයික් ඔෆ් කරලා කියන්නේ ඔතේ මේ කරදරයක් වෙන විදියට මයික් ඔෆ් කරගෙන තිබිලා ඊට පස්සේ මොනවාක් ප්‍රශ්නයක් වුණොත් ඒගොල්ලෝ අපි අයින් කරාට පස්සේ අනේ කෝල් නම් දෙන්න එපා මේ මාමුල මේ අයින් කරලා දෙනවා කියලා. ඔයාලා දන්නවනේ ඔයාලගේ පන්තිය තුල මොකද වෙන්නේ කියලා නේද? ඒ නිසා මේ මට ඒවා ආරක්ෂා කරගන්න ඕනේ. මේ ළමයි ඉන්නවා මේ ගොඩක් අය ඉන්නවා ඒවා අහගෙන ඉන්නවා. දැන් මොකක්ද මේවා අහගෙන ඉන්නවා. ඒ නිසා මේක සෙල්ලමකට ගණන් ගන්න එපා ඉන්නේ. ඔයාලා දන්නවනේ අපි පන්ති කාමරය තුල කොහොමද ඉන්නේ කියලා නේ? මේ හැදිච්ච ගම කියන එකේදී ළමයි ගාව තිබෙ නැත්නම් කොහොමද අපි කියන්නේ ළමයි හැදුණා කියලා. පොඩ්ඩක් මේ හිතන්න ඕනේ මට නම් කමක් නැහැ. නමුත් මෙතන ඉන්නවා මේ ඔයාලා අතර ඔයාලගේ අම්මලා නංගිලා මාලිලා මේ දෙලක් කට්ටිය ඉන්නවා අම්මා ඉන්නවා නංගි ඉන්න පුළුවන් මාලි ඉන්න පුළුවන් අක්කා ඉන්න පුළුවන්. ඒ වගේ ගෑනම ඉන්න තැනක එක එක කුණුහරුප කියනකොට නේද? ඒක හරි නෑ වැඩි. ඔයාලා ඒකට උල්පන්දම් දෙන්න හදන්න එපා ඉතින්. ඒක කියන විදියට වැඩ කරන්න බලන්න. හරි. අපි ලියුවා මේ පොඩක් කිව්වා මේ වර්ෂය තුල තීල මුදල් ලැබීම හා ඒ මේ සටහන් කරේ. එහා පැත්තේ ලියන්න ඕන ආදාය ප්‍රකාශන පැත්තේ ලියන්න ඕනේ. වර්ෂයට අදාළ ආදායම් හා වියදම් මේ සටහන් කරේ. වර්ෂයට අදාළ කියන වචනේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. වර්ෂයට අදාළ ආදායම් හා වියදම් මේ සටහන් කරේ. ඊළඟට තව එකක් අපි ලියමු ලැබීම් සහ ගෙවීම් කියන පැත්තේ භාණ්ඩාගාරික ළඟ ඉතිරි මුදල ගණනය කරේ. ලැබීම් ගෙවීම් කියන මාකට මේක කරන්නේ භාණ්ඩාගාරික ළඟ ඉතිරි මුදල ගණනය කෙරේ. එහා පැත්තේ ලියන්න ආදාය ප්‍රකාශනයේ පැත්තේ අතිරික්තය හෝ ඌරතාවය මෙහිදී ගණනය කරේ. අතිරික්තය හෝ ඌරතාවය මෙහිදී ගණනය කරේ. නැත්නම් ගණනය කරේ. ඔතන තියෙන පහුගිය අවුරුදු වල මේ ලැබිච්ච ගණන් හදනකොට ඒ අහලා තිබ්බ ප්‍රශ්නයි තියෙන්නේ. දැන් ඔහොම ප්‍රශ්නයක් ඔයාලගෙන් අහයි. ගොඩාක් තොරතුරු දෙන්නේ උපරිම කරුණක් හෝ කරුණු දෙකක් ලියන්න.
වර්ෂ 10 ගානකදී. දැන් අපි බලමු. සර් ඒක ආපහු කියන්නකෝ. මොකක්ද කොතනද? මොලේදලා? අවසානටම කියපු එක. අවසානයේ මම කිව්වේ භාණ්ඩාගාරික ළඟ ඉතිරි මුදල ගණනය කෙරේ. භාණ්ඩාගාරික ළඟ ඉතිරි මුදල ගණනය කෙරේ. එහා පැත්තේ ලියන්න. अतिरिक्त को ऊर्णताव्य गणने करें හරිද ඉවර? හරි සර් thank you. හරි. දැන් එතකොට දෙවෙනි ප්‍රශ්නෙට අපි යමු ගානට. දැන් මේකත් ඔයගොල්ලෝ තනියම හදන්න ගාන මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. සාම ක්‍රීඩා සමාජයේ ලැබීම හා ගෙවීම කියන සාරාංශයේ ඔකට අතන වර්ෂය මොකක්ද ඔයගොල්ලෝ කියලා කියන්නේ? 2019. අවසන් 2019. 2019 12:31 දින උපුටා ගන්නා ලද සටහන් පහ දැක්වේ. ඔන්න ලැබීම් ගෙවීම් දැන් සාරාංශය කියලා කියන්නේ. ඔතන මේ ලැබීම් කියනවනේ සාමාජික මුදල් මෙතන දීලා තියෙන්නේ 2018 දවසට. එතන 2018ද? 18 සර්. 18. එතකොට මේ පුතේ මෙතන තියෙන්නේ 2018 වර්ෂයට අදාළව. කියන්නේ ගිය අවුරුද්ද කියන්නේ කොහෙද? එතකොට ගිය අවුරුද්දට අදාළ ගිය අවුරුද්ද 2018 කියලා කියනකො. ගිය අවුරුද්ද 2018 නම් ඒ 2018 ගෙවන්න තිබ්බ සමාජික මුදල් රුපියල් 1200ක් ඒ වර්ෂේ ලැබෙන තිබ්බ. රුපියල් 1200ක් පුතේ 2019 මේ වර්ෂයේ නම් මේ වර්ෂයේ ලැබුණා කියලා කියන්නේ. අනේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ ලැබෙන්න ඕන රුපියල් 1200ක් මේ අවුරුද්දේ ලැබුණා කියලා මේ කියන්නේ. මම ඔයගොල්ලන්ට කිව්ව පැහැදිලිවම ගිය අවුරුද්දට අදාළ සමාජික මුදල් යන්න ඕන මොනවා වුණත් ඒක ගිය අවුරුද්දට. ගිය අවුරුද්දේ මේ අවුරුද්දට ලැබුණා කියලා එහෙම ලැබෙන්නේ නැතයි. හරි. එහෙම ලැබුණා නම් ඒක ලැබීම් පැත්තට ඒක ඇවිල්ලා තියෙන්නේ සමාජික මුදල් දෙක එකතු වෙලා තියෙන්නේ. හරි. ඒ නිසා අපිට කියනවා මේ දැන් මේ 20200 මේ දීලා තියෙන්නේ. මේ 20200 තුල අර 1200ක් එකතු වෙලා තියෙන්නේ. ඒ වර්ෂය තුල ලැබිච්ච මුළු සමාජික මුදල ගැන කියන්නේ. එහෙනම් මේ 1200 තර ගිය අවුරුද්දට නෙමෙයි. ගිය අවුරුද්දට නම් අපි මේක ගන්න නේද? මේ 1200 අසලක හරියි. එතකොට 2019 ට අපිට හදන්න කියන්නේ. එහෙනම් 2019ට 19000ක් ලැබිලා තියෙනවා. හරිද? 19000ක් ලැබිලා තියෙනවා කියලා මේ කියන්නේ. ඒක මේ වර්ෂයට අදාළව. ඊට පස්සේ බලන්න අපි පළවෙනි ගැළපෙilla වාර්ෂික සමාජික මුදල් රුපියල් 50යි. එක්කෙනෙක්ගෙන් අය කරනවා කියන්නේ රුපියල් 50යි. මෙන්න වර්ෂය සඳහා සමාජිකයන් 22 දෙනෙකුගේ සමාජික දායක ලැබී තියෙනවා. එතකොට ඒක 1000ක් නෙමෙයි. එහෙනම් මේ 1000 මේ 19000ට එකතු කරන්න. ඒක මේ වර්ෂයේ ලැබෙන සමාජික මුදලක් නේ. දැන් මේ වර්ෂයේ මේ ලැබිය යුතු සමාජික මුදල මේ අවුරුද්දේ ලැබුණේ නැහැ කියලා පුතේ කියන්නේ. එතකොට මේ අවුරුද්දේ ඒක ලැබුණ නැත්නම් ඒ සමාජිකයන්ට සිද්ධ වෙන ලබන අවුරුද්දේ හරි ඒක ලැබෙන්න සලස්සන්න. නේද? එතකොට මේක ලබන අවුරුද්දේ ලැබුණා වුණා ඒ ලැබෙන්නේ මේ අවුරුද්දේ කොටසක් නේ. ඒක මම කිව්වේ එතකොට.
අපි ඒතකොට මේ අවුරුද්දේ සමාජික මුදල් ආදායම මේ අවුරුද්දේ ලැබිලා තියෙන සමාජික මුදල් වලට අපි එකතු කරනවා. එතකොට 19000ට මෙතනින් එකතු වෙන 1000 20000යි ආන්ගේ 20000 තමයි වර්ෂයේ සමාජික මුදල් වෙන්න ඕනේ. අනිත් ඒවා සාමාන්‍යයි. දෙවෙනි ගැන බලනකොට 2019 12යි 31 දින වර්ෂය තුල ගැනුම්ද ඇතුළුව අපිට කියනවා වර්ෂය තුල ගැනුම්ද ඇතුළුව තීඩා භාණ්ඩ වල ශේෂ රුපියල් 10000ක්. ඒ කියන්නේ බලන්න තීඩා භාණ්ඩ මිලදී අරන් තියෙනවනේ කියලා. මේ දෙන්නේ තීඩා භාණ්ඩ 4000ක්. උදේ අපිට කියන්නේ මේ තීඩා භාණ්ඩ 4000ත් එක්ක තමයි මේ 16000 හැදිලා තියෙන්නේ. එනවා මේ 16000ට මේ 4000 එකතු කරන්න යන්න එපා. එතකොට බලන්න ගැළපිල්ල මොකද්ද කියන්නේ කියලා. 2019 12යි 31 දින වර්ෂය තුළ ගැනුම් ඇතුළුව කියලා කියන්නේ මේ 4000ත් එක්ක තමයිලු මේ 16000 හැදලා තියෙනවා කියලා. එහෙනම් අපිට හිතන්න වෙනවා මෙතනදී වර්ෂය මුල තීඩා භාණ්ඩ තිබිලා තියෙන 12000 නේ වර්ෂය මුල තීඩා භාණ්ඩ ඔක්කොම 12000 තිබිලා තියෙන මුල. එතකොට වර්ෂය තුල මිලදී ගත්තනේ 4000. එතකොට 12000ට 4000 එකතු කරාට පස්සේ 16000යි. ආන්ගේ 16000 තමයි මේ අපිට දීලා තියෙන්නේ. එතකොට ඔයා තව 4000 මේකට එකතු කරන්න එපා. මේක එකතු වෙලා තියෙන්නේ. දැන් මේ 16000ට ඔය සිල් 10ක් බලන්න. බලලා ඒ සිර ගන්න ෂේ විදියට විදන් කොට ගන්න. තුන්වෙනි ගැලපිල්ල පුළුවන්. හතරවෙනි ගැලපිල්ල පුළුවන්. හරි. විනාඩි 5ක් වගේ දෙන්නම්. තක්කල හදලා ගන්න. වැරදුනාට කමක් නැහැ. වරදින්නත් බෑනේ නේද? අපි දැන් හදුවා ඉතින් ගන්න කීපයක්. මොකද හැම කෙනෙක්ම ගානම ගන්න ඕනේ. පන්ති පටන් ගත්ත පරිශ්‍රයම මගේ ගණන් ටික ඔක්කොම කටන් කරලා බලාගෙන යනවා. හැම කෙනෙක්ම උත්සාහ කරලා අපරාධය ඔයගොල්ලෝ මෙතෙන් ඇවිල්ලා ඉස්කෝලේ යන්නේ නැතුව නේද?
සර් කියන්න. සර් ආදායම් ප්‍රකාශය නේද? ඔව් ඒක වහනවා. ලැබෙන දේ විදිහට දීලා තියෙන්නේ. ආදායම් ප්‍රකාශ කරනවා. අනේ සර් කාගේ හරි මයික් එකක් ඔන් වෙලාද කොහොමද හුස්ම ගන්න සද්ද ඇහෙනවනේ හයිය. පුතේ මේ හැම කෙනෙක්ම මයික් එක ඔෆ් කරගන්න. අනිත් ළමයින්ට බාධා වෙන්න දාන්න එපා. මම කියපු පුතේ හරිද? Yes, sir. තවද? ගන්න.
මේක පොඩි හරිද? හරි හරි. පොඩි ඉන්ටර්වයුව එකක් දෙන්නද? නැත්නම් එකවර කර ගන්නවද? කීයටද සර් ඉවර කරන්නේ? ඉවර කරන්නේ මේ ටියුට් එක ඉවර වෙලා. අහන්නේ. ඇයි? ඈ? ගොඩාක් වෙලා වැඩිනේ. ගොඩක් වෙලා ඉන්න අමාරුයිනේ සර්. ඒ තමයි ඉන්ටර්වයුව එකක් දෙන්නේ. මේවනේ ගොඩක් වෙලා ඉන්න විද්‍යාවට ඔයාලට තියෙන ගණන් හදන්න තියෙන්නේ. ගොඩක් වෙලා ගණන් හැදුවම ඔළුව චොට්ටක් අවුල් වෙනවනේ සර්. අය ඔය පන්තින වල ගණන් හදන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම්.
එහෙම වෙන්නේ කාටද වයර් මාරු වෙන්නේ? ඈ මොකද්ද හරි මේ ගන්න සාකච්ඡා කරලා අපි ඉන්ට්‍රෝ එක ගමු ඈ ඔක එතකොට මම ගන්න හදන්න ඕනද නැහැ මම කියන්නේ හදන්න තියෙනවලු මෙතන සමාජික මුදල් 1200 අපි අයින් කරන්න ඕනේ ඒක ගිය අවුරුද්ද කරන නිසා ඊළඟට 2019 19000යි තව ඉන්නවා 20 දෙනෙක් 50 ගානක් 1000යි ඒ 19000 1000 එකතු කරපුවාම සමාජික මුදල් එන්න ඕනේ 20000ක් එකට හරිද එච්චරනේ වෙන්න ඕනේ ඊට පස්සේ දිනපතා පුවත්පත් විකිණීම 720යි ප්‍රවේශ පත්‍ර විකිණීම 28400යි ඔන්න ඔය ටික ඔයගොල්ලෝගේ ආදායමට ලැබිලා තියෙනවා එතකොට එනවා මේ එකතු කීයක්ද 49000 49100 20000යි 720යි 28400 නේ කියන්නේ ඔව් සර්. ඒක කීයක් ආවද එකතුව 49100 එකතුව 49120යි 20යි. 20යි හරි එතකොට එකතු වෙනවලු 49120 ඒක හරි ඊට පස්සේ අපි වේදම් පැත්තට යමු වේදම් වල ගැළපීම් ටික බලමු දෙවෙනි ගැළපීම බලන්න 16000ට සිර 10ක් ෂේ කරන්න කියලා කියන්නේ 16000ට සිර 10යි කියලා කියන්නේ 1600යි නේ සිර 10ක් නම් අග බිඳුව කැපුවා නම් හරිනේ ඒක 1600යි එහෙනම් ඔයා ක්‍රීඩා භාණ්ඩ ෂේ කියලා 1600ක් වේදම් වලට දාගන්න ඊළඟ ගෙවි යුතු වේතන තියෙනවා 4000ක් උපචිත වෙලා තියෙනවා 900ක් ඉතින් ඔක්කොම වේතන වල එකතුව කීයද වේතන කියලා තියෙන 8400යි 900ක් එකට එකතු කරපුවා වෙනවා 9300ක් නේ ඊළඟ ගෙවි යුතු වරිපණම් 400යි වරිපණම් 1200යි එතකොට වරිපණම් එනවා 1600යි කනේද එතනින් එහාට වේදම් ටිකට යන්න මොකද බලන්න ගෙවීම් යටතේ දිනපතා පුවත්පත් මිලදී ගැනීම කියන 5400ක් ත්‍රිපිටකයේ 950යි වේතන හරි ක්‍රීඩා භාණ්ඩ හරි ක්‍රීඩා භූමි නඩත්තු කිරීම කියනවා 6900ක් වරිපණම් ගැළපීලා අපි කරා විදුලිය 3200යි තැපැල් ගාස්තු 500යි ක්‍රීඩා මණ්ඩප අලුත් වැඩියා 1600යි එතන එකතුව කීයක් ආවද වේදම් වල 21050ක් දෙන්නේ ඔව් සර්. ඔනේ 21050 එතන ඔයා 49120 21050 කඩු කරන්න ඒක වෙනවා 18000 7000ක්ද
කීයක් ආවද අතිරික්තය? 8070යි නේද? ඔව් 10070. එක ලියන්න අතිරික්තය කියලා. ඔතේ මේ කටිව ගන්න හදුවා නේද? ඔව් සර්. ඔව් මේ ළමයින්ගේ සහභාගීත්වය ගොඩක් අඩුයි. කොහෙන්ද? ඔතේ මම මේ බලන්නේ මේ පාඩම ඔය විදිහට ඉවර කරලා ඊළඟ මම වැරදි නිවැරදි කිරීම පාඩමට යනවා. ඒක අපි ඊළඟ ඉවර කරමු. ඔයාලා ටියුට් එක අරගෙන නැති. ඒ ටියුට් එකේ තියෙන වැරදි නිවැරදි කිරීම මේ පාඩමට අදාළ ටියුට් එක. එතකොට වැරදි නිවැරදි කිරීම ඉවර වෙච්ච ගමන් ඔතන මම පිළිවෙලේ පාඩම ඉවර කරනවා. එතකොට මේ මාසෙ අපිට පුළුවන් මේ ඔය පාඩම් ටික ඉවර කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඔයගොල්ලෝගේ තියෙන අනුපාඩු සාකච්ඡා කරන්න එතනින් එහාට. ඉනම් කරන්නේ මුලින් ඉඳලා සමහරවල් ගොඩක් තමයි කරන්නේ ගොඩක් තමයි ඒක මුලින් ඉඳලා ඉන්නවානේ. ඔතේ මේ ඉන්ටර්වියු ගන්න. එතකොට මේ දැන් ඔක්කොම වෙලාව පිර 11ට 20යි. හරි. 11 වෙනකම් පුළුවන්. දැන් ඉන්ටර්වියු එකෙන් පස්සේ ඔය ලින්ක් එකෙම ඉන්නේ. අනේ මම ඔය ටික ඉන්ටර්වියු දෙන්නේ මේ මම දන්නද ඔයගොල්ලෝ ඔක්කොම තනියම ඉන්නවා නේ සමාරුනේ කරන්නේ. නමුත් මේ පාඩම් ටික පුදු ඉවර කරගන්න ඉපෑ අපි. ඉමීඩියට්ලි ගන්න. හරියනම් ඔයාලා ඉන්ටර්වියු ගන්න.